ඔය ආයමෝන් මේ අපි අදත් ආව අලුත් පාඩමක් කරගෙන ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක් ලංකාවට වෙන ලෝකෙම. ලොකු ප්‍රශ්නයක් කියලා දෙනවා මේ COVID-19 කියලා නැත්නම් කොරෝනා වසංගතේ. ඒකත් එක්ක අනුරාධපුර නගරයත් කොයි වෙලාවෙ ලොක්ඩවුන් වෙයිද දන්නේ නැහැ. නමුත් අපි මොනවා වුණත් ඔයගොල්ලෝගේ අධ්‍යාපන කටයුතු වැටෙන්න දෙන්නේ නැහැ. කොහොම හරි මොකක් හරි ගේමක් දාලා කොහොම කරත් මොනවාවත් කොරෝනා නෙමෙයි මොනවාවත් මේ ලබන අවුරුද්දේ අගෝස්තුවේදී 2021 කණ්ඩායමට කියන්නේ ඔයගොල්ලෝගේ කණ්ඩායමට අනිවාර්යෙන් එක්සෑම් එක තියෙනවා. ඔයගොල්ලෝ කවුරු මොනවා කිව්වත් වැඩිම අසාධාරණයට මේ වෙද්දී ලක් වෙලා තියෙන පිරිස තමයි 2021 කණ්ඩායම. කොච්චර අසාධාරණ ලකුණක් කිසිම ගාණක් නැති කණ්ඩායමක් විදිහට තමයි 2021 කණ්ඩායම තියෙන්නේ. මොකද ඒගොල්ලෝ කලින් ඉඳන් හිටියා 2020 කණ්ඩායමත් එක්ක කල්පනා කරනකොට 2020 කණ්ඩායම ඉන්නේ හින්දා ඒගොල්ලෝ මැද හිටියා. 2022 කණ්ඩායමක් අයිනෙන් ඉන්නවා. දැනට මම තේන්නේ 2022 කණ්ඩායමට තියෙන උනන්දුව 2021 කණ්ඩායමට තවත් තාමතුරටත් ඇවිල්ලා නැහැ. ඒ හින්දා මොනවා කරත් මේ වසංගතයේ අද හෙට අනිද්දා කවදා ඉවර වෙයිද දන්නේ නැහැ. ඒක අපිට කියන්න බෑ. තව මාසයක් දෙකක් තුනක් හතරක් යන්නේ කියලා. ඒ හින්දා සමහර වෙලාවට මුළු රටම ලොක්ඩවුන් කරන්න පුළුවන් ඉස්සරහට. ඒ වගේ අවස්ථාවක අපිට මේ වගේ ක්ලාස් එකක්වත් කරගන්න බැරි වෙනවා. මේ වෙද්දිත් අපිට ක්ලාස් කරන්න තහනම්. ඒ හින්දා තීරණය කරා වීඩියෝ එකක් විදියට හරි ඔන්ලයින් ක්‍රමයට හරි ඔයගොල්ලොන්ට මේ විෂය කටයුතු කොහොම හරි ඔයගොල්ලෝගේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අඩාල වෙන්නේ නැතුව මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න මොකක් හරි උදව්වක් කරන්න පුළුවන් දෙයක් ඔයගොල්ලෝ වෙනුවෙන් කරන්න. ඒ හින්දා ඔයගොල්ලොන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ගෙදර ඉඳලා. ඒ වගේම දැන් ඔයගොල්ලෝගේ ගෲප් එකක් ඇති 2021 ගෲප් එකක්. ඒ වගේම ආපහු සව ගෲප් එකක් ඇති 2022 මොනවා කරත් ඔයගොල්ලෝ ගෲප් එක නැවතත් ප්‍රතිසංවිධානය කරනවා ආයේ. මම ඊයේ ඔයගොල්ලෝගේ ගෲප් වලට පණිවිඩයක් එවුවා. අලුතෙන් ශික්ෂා ආයතනයට කෝල් කරලා නම්බරයක් දුන්නා. ශික්ෂා ආයතනයේ දර්ශනට කතා කරලා මේක සම්බන්ධ වෙන්න කියලා. ඒ සම්බන්ධ වුණ කට්ටිය විතරක් නැවත ගෲප් එකක් හදනවා. මොකද මේ දැනුම අපේ දරුවන්ට විතරක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කොහොම කරත් මොනවා කරත් ආපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි දිගටම මේ ඔන්ලයින් ක්‍රමයට හෝ වීඩියෝවක් ආධාරයෙන් ඔයගොල්ලෝගේ අධ්‍යාපන ක්‍රම ඉස්සරහට ගෙනියනවා. බලමු අද අපි කරන්න යන්නේ පෞද්ගලික පාඩමකින් ආරම්භ කරනවා. අපි පෞද්ගලික අවසාන මතක් පාඩම කරේ ඉග්නියන් සිස්ටම් එක. ඒ කියන්නේ ඉග්නියන් සිස්ටම් එක කියන්නේ මොකද? ජවලන පද්ධතිය. මේ පද්ධතියේ ගොඩක් දේවල් දන්න හින්දා මම වැඩි වෙලා ගන්නෙ නැහැ. පද්ධතිය අපිට අවසාන නෝට් එකේ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ හින්දා අපි එතන ඉඳන් පටන් අරන් යනවා. ඔයගොල්ලෝ මතක ඇති අපි කතා කරේ මාතෘකාවක් විදියට ජවලන පද්ධතිය කියන එක. එහෙනම් අපි මාතෘකාව ඒකින්ම පටන් ගන්නවා. ජවලන පද්ධතිය. එතකොට මේ ගැන අපි කතා කරනවා අපි කියන්නේ මේක ඉග්නියන් සිස්ටම් එක කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඉග්නියන් සිස්ටම් එක තියෙන්නේ මොන වාහනවලද? පෙට්‍රල් වාහනවල තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා පෙට්‍රල් වාහනවල ඉන්ධන මිශ්‍රණය දහනය කරන්නේ මොකද සම්පීඩන පහර අගභාගයේදී පුළිඟුවක් ආධාර කරගෙන. එතකොට ඔයගොල්ලෝ දන්නවා වාහනයක කරන්ට් එක තියෙන එක තැනයි තියෙන්නේ. වාහනයක විදුලිය තියෙන්නේ බැටරිය. එතකොට බැටරියේ තියෙන විදුලි ධාරාව ඔයගොල්ලෝ දන්නවා බැටරිය අර්ථ දෙකක් තියෙනවා ධනයි ඍණයි කියලා. හැම වෙලාවම ඍණයක රතරාමුවට කරලා තියෙනවා. එතකොට ධනයේ කරන් යනවා ඉග්නියන් ස්විච් එක හරහා අරන් ගිහලා එහෙම මුකුත් නැත්නම් අපි කොහොම හරි සම්පීඩන පහරේදී එන්ජිමේ ඉන්ධන මිශ්‍රණය දහනය කරන්නේ මේ වගේ එකක් තියෙනවා. ඒකට කිව්වා මොකද්ද? පුළිඟු පේනුව කියලා. මේ පුළිඟු පේනුවට කරන්ට් එක අරන් යන්නේ. පුළිඟු පේනුවට කරන්ට් එක අරන් ගියොත් තමයි මිශ්‍රණය දහනය කරන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මිශ්‍රණය දහනය කරන්න බැටරිය තියෙන්නේ වෝල්ට් 12. වෝල්ට් 12 මට කියන්න මේ විදිහට කරන්ට් වයර් එකකින් පුළිඟු පේනුව විතර අරන් යනකොට මොකද වෙන්නේ? තව දුරටත් අඩු වෙනවා. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා කරන්ට් එක රැහැනක් දිගේ ඉස්සරහට යනකොට ඇති වෙනවා වෝල්ටේජ් ඩ්‍රොප් එකක්. ඉතින් මේ වෝල්ටේජ් ඩ්‍රොප් එකෙන් තවදුරටත් මේකේ තියෙන විදුලිය අඩු වෙන එකයි වෙන්නේ. එතකොට අපිට මේ වගේ වෝල්ට් 12ක විදුලි ධාරාවකින් සම්පීඩන පහර අගභාගයේදී පෙට්‍රල් ඉන්ධන වායු මිශ්‍රණය දහනය කරන්න බෑ. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මේ තියෙන වෝල්ටේජ් එක වෝල්ට් 12 අධිධාරාවක් වඩපත් කරලා සම්පීඩන පහර අගභාගයේදී දහන කුටීරය ඇතුළට පුළිඟු පේනුව හරහා ලබා දුන්නොත් මොකද වෙන්නේ? අපිට මේකේ මිශ්‍රණය දහනය කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ සාමාන්‍ය විදිහට කියනවා වෝල්ට් 12 ඉඳලා මේක වෝල්ට් 22000 24000 වගේ විදුලි ධාරාවකින් තමයි සරල ධාරාවකින් තමයි පෙට්‍රල් වාහනවල ඉන්ධන වායු මිශ්‍රණය දහනය කරන්නේ. එහෙනම් ඒකට යම්කිසි යාන්ත්‍රණයක් තියෙනවා. එහෙනම් බැටරිය ඉඳලා මේ විදිහට පුළිඟු පේනුව වෙතට කරන්ට් එක අරන් යනකොට මේ විදුලියට විවිධ වූ වෙනස්කම් කරලා එන්ජිමේ පුළිඟු පේනුව වෙත අරන් යන පද්ධතිය තමයි මොකක්ද කියන්නේ? ජවලන පද්ධතිය කියලා
කියන්නේ. අපි මේක දන්න හින්දා මම ඉක්මනට මේ ජවලන පද්ධතියේ පරිපත සටහනම ඇඳලා අපේ අවසාන මාතෘකාව අපි ගොඩක් කරලා ඉවරයි. නමුත් ආපහු මුලින් ඉඳන් ඒක කරගෙන යනවා. අපි බලමු බැටරි කොයිල් ජවලන පද්ධතියේ මූලික සංරචක මොනවද කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා බැටරි කොයිල් ජවලන පද්ධතියේ මූලික සංරචක විදියට ගත්තොත් පළවෙනි එක තමයි එක අපි හඳුන්වනවා බැටරිය කියන එක. ඊට පස්සේ අංක දෙක විදියට බැටරියෙන් පස්සේ යනවා මොකක්ද ජවලන ස්විච් කියන එකට. එහෙම නැත්නම් කියනවා ඉංග්‍රීසියෙන් ස්විච් එක කියලා. එහෙම නැත්නම් අපි දානවා වාහනේ ස්ටාර්ට් කරන ස්ටාර්ටින් ස්විච් එක කියන එක. ඒක දානවා. ඊට පස්සේ තුන්වෙනි එකට යනවා ජවලන දඟරය කියන එකට යනවා. තුන්වෙනි එක. එතකොට මේක මතක තියාගන්න ජවලන දඟරයක් කියන්නේ ඔයගොල්ලෝ දකින ට්‍රාන්ස්ෆෝමර් එකක් නැත්නම් පරිණාමක කියනවා හරියදී පරිණාමක අවකර පරිණාමක අධිකර පරිණාමක කියනවා. එතකොට මේ වෙලාවේ වෝල්ට් 10 20000 බවට පරිවර්තනය කරන්න ඕනේ නම් අධිකර පරිණාමකයක් ගන්න ඕනේ. එතකොට ජවලන දඟරයේ මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ අධිකර පරිණාමයක් විදිහට. ඊට පස්සේ එතනින් පස්සේ ආපතේ විශේෂ කොටසකට ඒකට කියනවා බෙදා හරිනේ නැත්නම් අපි මේ විදිහට කියනවා බෙදා හරිනේ කියලා කොටසක් තියෙනවා. ඔයාලට පෙන්නන්න ඔයගොල්ලෝ දාන්න කට්ටිය ඉන්නවා. බෙදා හරිනේ ප්‍රධාන කොටස් දෙකකින් තියෙන්නේ. එකක් බෙදා හරින බඳ කොටස, එකක් බෙදා හරින පියන කොටස. එතකොට මොකක්ද තියෙන්නේ? බැටරිය, ජවල ස්විච්, ජවල දඟරය, බෙදා හරිනේ. බෙදා හරින ප්‍රධාන කොටස් දෙකයි බෙදා හරින බඳ හා බෙදා හරින පියන. එතකොට අපි බලමු බෙදාහරන බඳ කියන කොටසේ තියෙන ඒවා කියනවා. බෙදාහරන බඳේ තව විශේෂ එකක් තියෙනවා විස්පර්ශක තුඩු. විස්පර්ශක තුඩු. එහෙම නැත්නම් අපි කියනවා contact breaker point නැත්නම් CB point නැතිනම් platinum point කියලා කියනවා. ඉස්සරහට කියලා දෙන්නේ. ඒ වගේම දෙවෙනි එකට කියනවා විස්පර්ශක තුඩු. තව එකක් තියෙනවා මොකද්ද මේ කැමිය කියලා. ඔයගොල්ලෝ කැමිය ගැන දන්නවා ඉංජිනේරි වෑල්ව යාන්ත්‍රණය කරන්නේ කැමිය වගේ. ඒ කැමි දණ්ඩෙන් ගත්ත ප්‍රධාන කැමියක් තමයි මෙතන කැමිය කියලා කියන්නේ. එහෙනම් මේ ප්‍රධාන කැමි දණ්ඩේ භ්‍රමණ වේගය මෙතන කැමියේ භ්‍රමණ වේගයට සමාන වෙනවා. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි එකට. තුන්වෙනි එකට යනවා මේ විස්පර්ශක කැමිය ධාරිත්‍රකය කියන එක. ඒතකොට මේ තුන් දෙනාම තියෙන්නේ කාගේද? බෙදාහරින බඳ තුල. ඒතකොට බෙදාහරින පියනේ තියෙනවා භ්‍රමණය කියලා කොටසක්. හරිනේ. ඒතකොට මෙතනින් පස්සේ යනවා අපේ අධිවෝල්ටීතාර රැහැන කියලා කොටසක් තියෙනවා. අධිවෝල්ටීතාර රැහැන. අධිවෝල්ටීතාර රැහැන. ඔයගොල්ලෝ දන්නවා අධිවෝල්ටීතාර රැහැන කියන්නේ ප්ලග් වයර් එක. ප්ලග් එකට එන කළු පාට රැහැන. අධිවෝල්ටීතාර රැහැන. ඒතකොට මෙතෙන්ට එනකොට 22000 දැනට හැදිලා ඉවරයි. මෙතනින් එන්නේ වෝල්ට් 12ක් විදිහට. ඊට පස්සේ අවසානට යනවා කුලිඟු පේනුවට. කුලිඟු පේන. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා කුලිඟු පේනුව කියන්නේ ස්පාර්ක් ප්ලග්. එහෙනම් බැටරි කොයිල් මට කියන බැටරි කොයිල් ජවලන පද්ධතියේ මූලික සංරචක ආයතන කිව්වොත් මොනවද තියෙන්නේ? බැටරිය තියෙනවා. බැටරියෙන් පස්සේ යනවා ජවලන ස්විච් එකට නැත්නම් ඉංග්‍රීසි ස්විච් එකට. දෙවෙනි එක කියනවා ජවලන දඟරයට. ඔයාලා දන්නවා ජවලන දඟරයේ ඇතුලේ ජවලන දඟරයේ ට්‍රාන්ස්ෆෝමර් එක වයින්ඩින් දෙකක් තියෙනවා. මොනවාද මේ ප්‍රයිමරි වයින්ඩින් එකයි සෙකන්ඩරි වයින්ඩින් එකයි වට ගාන අඩු හා වැඩි සන්නායක තුන් දෙකක් හදලා තියෙනවා. ඒකත් එක්ක අපි බලනකොට ඊට පස්සේ යනවා බෙදාහරිනය. බෙදාහරණේ කොටස් දෙකයි බෙදාහරණ බඳයි බෙදාහරණ පියනයි. බෙදාහරණ බඳේ විස්පර්ශතුඩු කැමිය ධාරිත්‍රකය පියනේ තියෙනවා ප්‍රමුඛයේ කොටස. ඊට පස්සේ අධිවෝල්ටීතාර රැහැන ඊට කුලිඟු පේන. අපි මේක දන්න හින්දා අපි ඊට පස්සේ යනවා ඊට පස්සේ ප්‍රධාන මාතෘකාවකට ආවම ඒ කියන්නේ වෙර්ටිකල් ජවලන පද්ධතියේ පරිපත සටහන. හරියට බලන්න කොහොමද පරිපත සටහනේ බැටරිය ඉඳලා එන්ජිනේර කුලිඟු පේනුවට යද්දී 22000 හදා ගැනීමේ යාන්ත්‍රණය කියලා දෙන්න යනවා. රයිට්. ඔයගොල්ලෝ දන්නේ හින්දා මම වැඩේට යනවා ඉක්මනට. අපි දන්නවා බැටරිය තමයි සරල ධාරාවක් තියෙන්නේ. බැටරිය වෝල්ට් 12ක සරල ධාරාවක් තියෙනවා. බැටරියේ ඍණාත්මකය රතරාමුලට භූගත කරලා මේ විදිහට තියෙනවා. ඒතර එක මෙතනින් භූගත කරපුවම අපි ගන්නවා ඕනෑම විදුලි පරිපථයකට බැටරියේ ධනාත්මක විතරයි යන්න ඕනේ. බැටරියේ ඍණාත්මකය රතරාමුලෙන් ඕන තැනකින් ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි යනවා බැටරියේ ධනාත්මකයට. සාමාන්‍ය ධනයි ඍණයි ලේසියෙන් අඳුනා ගන්න ක්‍රමයක් තමයි ඍණාත්මකයට වඩා ධනාත්මකය මහතින් වැඩි. එතකොට අපිට ඒකෙන් හඳුනා ගන්නත් පුළුවන් නැත්නම් කොහොමද ධන ඍණ ගහලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඉස්සල්ලාම යනවා. ඉස්සල්ලාම බැටරියෙන් ගන්නවා මෙතන ෆියුස් එකක් තියෙන්න පුළුවන් නැත්නම් අපි කියනවා විලායකයක් කියලා.
විලායකයේ අරහා යන්නේ රැහැලට ගෙනියන්න පුළුවන් ධාරාවට වඩා වැඩියෙන් ගියොත් විලායකයේ පිලිස්සලා එතනින් එහා පැත්තේ තියෙන පරිපතය ආරක්ෂා කරන එක තමයි ෆියුස් එකේ කාර්යය. ඊට පස්සේ අමාරුදේ කාර්යද ඉග්නිෂන් ස්විච් එකට ඉග්නිෂන් ස්විච් එක අපිට හම්බ වෙනවා ප්‍රධාන විදුලි පාතික තුනකදී හම්බෙන විදුලි පාතික තුන තමයි පළවෙනිම කිව්වොත් අපිට හම්බ වෙනවා චාර්ජින් සිස්ටම් එකේදී ඒ වගේම ස්ටාර්ටින් සිස්ටම් එකේදී ඒ වගේම ආපහු හම්බ වෙනවා ඔයගොල්ලන්ට මේ වගේ මේ නැත්නම් බැටරි කොයිල් ජොල්ල පාතික. අපි ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකක් අපි අන්තර්ජාලයට දාලා තියෙනවා මේ වෙද්දී ඒකේ ඔයගොල්ලෝ බලන්න පුළුවන්. අපි කතා කරලා පණ ගැනීම මෝටරේට සම්බන්ධ වෙද්දිත් මේ ඉග්නිෂන් ස්විච් එක පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්නන්න පුළුවන් වෙයි. මේ තියෙන MP ද තියෙන ඉග්නිෂන් ස්විච් මේ හරහා තමයි බැටරියේ තියෙන විදුලි ධාරාව පළවෙනියෙන්ම මේ බැටරියේ විදුලි ධාරාව ආරක්ෂා කරන්නේ මේකේ on off කියන අවස්ථාවට දාලා ඒතර ඉග්නිෂන් කියන අවස්ථාව BAT ST කියන අවස්ථා තුනක් මේකේ දක්වන්න ලැබෙනවා. එහෙනම් බැටරියේ මුලින්ම යන්නේ විදුලි ධාරාව යන්නේ ඉග්නිෂන් ස්විච් එකට. ඒතකොට මට කියන්නේ ඉග්නිෂන් ඔන් කරපුවාම මොකද වෙන්නේ? බැටරියේ විදුලි ධාරාව ගමන් කරනවා. විදුලි ධාරාව ගමන් කරන්නේ ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රාථමික දාගරයට යනවා. හරිනේ තේරෙන කාය කියනවා බැටරිය විලායකය ජොලන ස්විචය ඒක ඔන් කරපු ගමන් මට කියන ඊට පස්සේ යන්නේ ඉග්නිෂන් ස්විච් එකේ ප්‍රයිමරි වයින්ඩින් එකට යනවා ප්‍රාථමික දාගරේ නැත්නම් ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රාථමික දාගරේ එයා නැවත එළියට අරන් ඇවිල්ලා විස්පර්ශක තුඩු වලින් කඩනවා එහෙම නැත්නම් අපි කියනවා කන්ටැක්ට් බ්‍රේක් පොයින්ට් වලින් කඩනවා CB පොයින්ට් කියලා කියනවා නැත්නම් ඒවට ප්ලැටිනම් පොයින්ට් කියලා කියනවා. ඒතකොට මේ මට කියන්නේ මේ විදිහට CB පොයින්ට් වලින් කඩලා ඒක නැවත මොකද කරන්නේ රත රාමුවට සම්බන්ධ කරලා තියෙනවා. දැන් උඩ පැහැදිලි ඇති ඉග්නිෂන් ස්විච් එක ඔන් කරපුවාම බැටරියේ ධන එකයි ඍණ එකයි සම්බන්ධයි. මේ විදිහට තිබුණොත් බැටරිය මොකද වෙන්නේ? දවස් දෙකක් ඇද්දි බැටරිය ආරෝපණ අඩු වෙනවා. මෙතෙන්ට යනකම් බැටරියේ ධන, මෙහෙත් ධන, මෙතෙන්ටත් ධන, මෙතෙන්ට වෙනකම් ධන, මෙතන ඍණ, මෙතන ධන. තේරෙනවද? ඊට පස්සේ පුතේ බලන්න ඊට පස්සේ මම මේ විස්පර්ශක තුඩු කියන්නේ කන්ටැක්ට් දෙක. මේක කන්ටැක්ට් දෙක සම්බන්ධ කරන්න විසන්ධ කරන්න පුළුවන් යාන්ත්‍රණයක් හදා ගන්න ඕනේ. ඉඳා මෙතෙන්ට හයි කරනවා මේ මට කියන්නේ හීල් එක කියලා කොටසක් විලුඹ කියලා කොටසක්. ඒ විලුඹ කියන කොටසට පුතේ මොකද කරන්නේ? මේ විදිහට මේ විලුඹ කියන කොටසට එන්ජිමේ ප්‍රධාන කැමිදන් ඔස්සේ ගත්තු තවත් එක් කැමියක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කැමිනෝස් එක කියන කොටස මේ විලුඹ කියන කොටසේ වදිනකොට විස්පර්ශක තුඩු මොකද වෙන්නේ? සම්බන්ධතාවය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඔකට වෙනවා. ඒත් එකම ඔයගොල්ලෝ පැහැදිලි ඇති මේ මෙයා මොකද වෙන්නේ? එන්ජිමේ ස්ටාර්ට් වෙනකොට කැමිය කරගෙනකොට මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට මොකද වෙන්නේ? විස්පර්ශක තුඩු මොකද වෙලා තියෙන්නේ? උදේ විස්පර්ශක තුඩු සම්බන්ධ වෙලා තියෙන්නේ ආය මෙතන මෙතෙන්ට යනකොට සම්බන්ධතාවය අයින් වෙනවා විස්පර්ශක තුඩු විසන්ධි වෙලා තියෙන්නේ ඊට පස්සේ ආය මෙතන සම්බන්ධ වෙනවා විසන්ධි වෙනවා සම්බන්ධ වෙනවා විසන්ධි වෙනවා ඒ කියන්නේ මේක විදියට නම් හතර පාරක් සම්බන්ධ වෙනවා හතර පාරක් විසන්ධි වෙනවා. එතකොට ඔයාලට පැහැදිලිවද මේක හොඳට අවබෝධ කරගන්න විස්පර්ශක තුඩු සම්බන්ධතාවය ඇති වුණොත් විතරයි ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රයිමරි වයින්ඩින් එක හරහා ධාරාවක් ගමන් කරනවා. ඒක තේරෙන්නද ආයෙ කියන්න විස්පර්ශක තුඩු සම්බන්ධ වෙලා තිබ්බොත් තමයි මේ ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රාථමික දඟලේ හරහා ධාරාවක් යන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ වගේ සන්නායක නැත්නම් සන්නායකයක් වගේ කම්බි එතුමකට කරන්ට් එකක් දුන්නාම මේ කම්බි එතුම වටා ඇති වෙනවා මොකද්ද? විද්‍යුත් චුම්බක ශේෂ්ඨයක් ඇති වෙනවා. එතකොට මෙතන චුම්බක ශේෂ්ඨය ඇති වෙන්න නම් විස්පර්ශක තුඩු වැසී පවතින කාලය අදාළ වෙනවා. එතකොට මේ බාන විස්පර්ශක තුඩු වැසී පවතින කාලයේදී මේ ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රාථමික දඟලේ හරහා ධාරාවක් ගමන් කරනවා. ඒ විදිහට ධාරාවක් ගමන් කරොත් ප්‍රාථමිකයේ වටා ඇති වෙනව මොකද්ද? චුම්බක ශේෂ්ඨය. එහෙනම් ඇති වෙන චුම්බක ශේෂ්ඨයේ කෙරෙහි විස්පර්ශක තුඩු වැසී පවතින කාලය ඉතාම වැදගත් වෙනවා. හරිනේ? දැන් අපි මේ හදන්න යන්නේ වෝල්ට් 12 කුළුණු පේනුවට අරන් යනකොට මේක 22000ක් බවට පරිවර්තනය කරගන්න වෙනවා. එහෙනම් 22000 බවට පරිවර්තනය කිරීමේ මූලිකම අධ්‍යයනය තමයි මේ අරන් යන විදුලි ධාරාව එන්ජිමේ ප්‍රධාන කැමිදන්ගෙන් කරගෙන මොකද වෙන්නේ? මෙතනින් කරගෙන විස්පර්ශක සම්බන්ධතාවය ඇති නැති කරලා ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රයිමරි වයින්ඩින් එක හරහා මොකද කරලා තියෙන්නේ? චුම්බක ශේෂ්ඨයක් ඇති කරනවා. ඒත් එක්කම බලන්න පුතේ මෙතන චුම්බක ශේෂ්ඨය ඇති වෙන්න නම් විස්පර්ශක තුඩු වැසී පවතින කාලය ඉතාම වැදගත් වෙනවා. විස්පර්ශක තුඩු වැසී පවතින්නේ මං කිව්වා මෙතන ඉඳන් මෙතෙන්ට යනවා.
මේ විස්පාතුළු වැසී පවතින කාලය මම මේ විදිහට වෙන් කරගන්නවා කෝණයක් විදිහට. මේ විස්පාතුළු වැසී පවතින කාලයට මෙතනින් පස්සේ කියන්නේ මම ඉඳුම් කෝණය කියලා. ඉඳුම් කෝණය. ඒතර විස්පාතුළු වැසී පවතින කාලයට කියනවා ඉඳුම් කෝණය කියලා. මේ මට කියන්නකො ඉදුම් කෝණය අංශක විදියට ගත්තොත් අංශක 54යි කියලා කියනවා. ඒතකොට ඉදුම් කෝණය 54ක කාලයක් තිබුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ විස්පාතුළු වැසී පවතින කාලය ඉදුම් කෝණය 54ක කාලයක් තුල මේ ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රාථමික මේ ඔස්සේ කරන්ට් එකක් විදුලි ධාරාවක් ගියොත් ප්‍රාථමික වට ඇතුළේ චුම්බක ශේෂය. එතකොට මතක තියාගන්න ඉදුම් කෝණය 54කට වඩා අඩු වුණොත් මොකද වෙන්නේ? කෝණය 54කට වඩා අඩු වෙනවා කියන්නේ මේ හරහා ගමන් කරන ධාරා ගමන් කරන කාලය අඩු වෙනවා. මෙතන වට ඇදෙන චුම්බක ශේෂයත් අඩු වෙනවා. හැබැයි මතක තියාගන්න අධිවෝල්ටේජ් 20000 හදන්න ඕනේ නම් ඉදුම් කෝණය 54ක් තියෙන්න ඕනේ. කෝණය 54ක කාලයක් තුල මේ ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රයිමරි හරහා ධාරාවක් ගමන් කරොත් විතරයි වෝල්ටේජ් එක 20000 හදන්න පුළුවන් වෙන්නේ. එහෙනම් හැම වෙලාවකම කරන්න ඕනේ මොකද්ද? ඉදුම් කෝණය 54ක අගයක හැම වෙලාවම තියාගන්න ඕනේ. ඒක පැහැදිලි? හැබැයි කෝණයක් මනින්න එකක් අපි ගාව නැහැ. කෝණයක් මනින්න ටූල් එකක් නැති හින්දා හැබැයි අපිට මනින්න පුළුවන් විස්පර්ශක තුඩු ඇරිලා තියෙන කාලයකුත් තියෙනවනේ. මේ විස්පාතුළු ඇරිලා දැන් මේ කිව්වේ විස්පාතුළු පුතේ මොන කාලයද? වැසී පවතින කාලය තමයි ඉදුම් කෝණය. වැසී පවතින කාලය 54ක් වෙනකොට ඇරී පවතින කාලයකුත් තියෙන්න ඕනේ. ඒතොර ඇරී පවතින කාලය කෝණකින් වයින්න බෑ. මේ ඇරිලා තියෙන කාලය වැඩගන්න විස්පර්ශ තුඩු අතර පරතරය වැඩගන්න ඕනේ. එහෙනම් මට කියන්නකෝ යම් කිසි වස්තුන් දෙකක් අතර පරතර වයින්න ගන්නවා අපි මොකද උපකරණය? විස්පර්ශක මොකද්ද? ඔයකට ගන්නවා පිලර් ගේජ් එක නැත්නම් ස්පර්ශකාමානය කියන එක. ස්පර්ශකාමානය කියන්නේ මෙන්න මේ වගේ ටූල් එකක්. මේ ටූල් එකේ ඇතුලේ මෙන්න මේ වගේ විවිධ ඝනකම යුතු මොනවාද විවිධ ඝනකම යුතු පතුරු රාශියක් තියෙනවා. ඒ පතුරු ටික ඔක්කොම දාලා මෙහෙම ඇතුලට දාලා පොඩි මේකක් වගේ හදා ගන්න පුළුවන්. එතකොට මේකේ 0.25 0.05 මිලිමීටර එකට වඩා අඩු පතුරු රාශියක් තියෙනවා. එතකොට මේකෙන් පතුරු අරගෙන මේ අස්සට දාලා බලුවොත් නේද මේකේ පතුරක් අරගෙන මම මේ විස්පර්ශක තුඩු අතරට දානවා. මේ තුඩු අතරට දාලා බලනකොට මේ විස්පර්ශක තුඩු අතර පරතරය 0.6ක්. මිලිමීටර 0.6ට වඩා වැඩි වෙනවා කියන්නේ මොකක්ද? විස්පර්ශක තුඩු අතර පරතරය සාමාන්‍යයෙන් මිලිමීටර 0.6යි. 0.6යිද කියලා බලන්නේ කොහොමද? අපුතේ අපි ගන්නවා පිලර් ගේජ් එකේ 0.6 කියන පතුර 0.6 කියන පතුර අරගෙන මොකද කරන්නේ? විස්පර්ශක තුඩු අතරට දාලා ගෝ නෝගෝ ආකාරයට බලන්න. මොකද ගෝ නෝගෝ ආකාරය? ගෑවිලා නොගෑවි යන ආකාරයට බලන්න. විස්පර්ශක තුඩුට තේරෙන්න ඕනේ මේ මගේ ගෑවිලා කවුරු හරි ගියානේ. දැන් අපි පිලර් ගේජ් එක දානකොට පිලර් ගේජ් එක දන්නෙත් නැහැ මේක ඇතුලේ කියා කියලා. නැත්නම් විස්පර්ශක තුඩු දන්නෙත් නැහැ පිලර් ගේජ් එකක් කියා කියලා. එහෙම සිදුවීම වෙනවන්නේ. ආයෙත් එකක් වුණාද කියලා පස්සේ තමයි අහන්නේ දන්නෙත් නැහැ කොහොමද උනේ කියලා. ඒ කියන්නේ මේ කාලයක් ඇද්දි මොකද වෙන්නේ? මේ සියුම් පරතර වැඩි වෙනවා. ඕන දෙයක් ඔබ තමයි. පිස්ටන් එකක් දෙනවා. පිස්ටන් එක ගෙවිලා යනකොට පරතර වැඩි වෙනවා. ඒතකොට සියුම් පරතර වැඩි වුණාම වෙන්නේ ඇරිලා තියෙන කාලය වැඩි වෙනවා. ඇරිලා තියෙන කාලය වැඩි වෙනකොට ඉදුම් කෝණය අඩු වෙනවා. ඉදුම් කෝණය අඩු වෙනකොට මෙතන ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රය අඩු වෙනවා. චුම්බක ශේෂ්ත්‍රය අඩු වුණොත් අධිවෝල්ටේජ්තාවය අඩු වෙනවා. කොහොමද වෙන්නේ? එහෙනම් හැම වෙලාවම කෝණය 54ක් තියාගන්න ඕනේ නම් විස්පර්ශක අතර පරතරය 0.6ක් තියාගන්න. ඒතර විස්පර්ශක අතර පරතරය 0.6ක් පුතේ තියාගන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ? මෙතන තියෙනවා පුතේ සීරු මාරු කරන ඇණයක්. මේ ඇණේ පුරුල් කරලා මේ විස්පර්ශක තුඩු වල උඩ කොටස එහා මෙහා කරන්න පුළුවන්. එතකොට මේ කාලයක් ඇති මං ගියා මේක ඇරෙනවා වැහෙනවා මොකද මේ කැමියේ කරගෙනකොට මේක දහස් වතාවක් නෙමෙයි ලක්ෂ වතාවක් මේක කන්ටැක්ට් වෙනවා. මේක කන්ටැක්ට් වෙනකොට මොකද වෙන්නේ පුතේ? මේ විස්පර්ශක තුඩු මොකද වෙන්නේ? ඇතිල්ලා ගෙවෙනවා. ඒක අඩු කරගන්න තමයි ගෙවීම අඩු කරන්න මේක මොනවාද? ප්ලැටිනම් ආලේප කරලා. එතකොට අපි මේක මට කියන්නේ මේක ස්පර්ශකාමානේ 0.6 කියන පතුර දාලා ගෝ නෝගෝ ආකාරයට චෙක් කරලා ආපහු 0.6ට හදපුවාම කෝණය හැදෙනවා කොච්චරද? 57.
කෝණය 54ක් තියෙනවා කියන්නේ වැසී පවතින කාලය 54ක් තියෙද්දී මෙතනින් ගමන් කරන ධාරාවේ ඇතිවන චුම්බක ක්ෂේත්‍රය අධිවෝල්ටේජතාවයක් නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමාණවත් වෙනවා. ඒක පැහැදිලිද? තේරෙනවද? ඒ කියන්නේ මට කියන්නකො මෙතනින් කරන්ට් එකක් ගියොත් මෙතනින් කරන්ට් එකක් පුතේ ගියොත් චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. චුම්බක ක්ෂේත්‍රය ඇති වුණාට වැඩක් නැහැ. මේ චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්න ඕන කොච්චරක්ද? අධිවෝල්ටේජතාව 20000ක් හදා ගන්න චුම්බක ක්ෂේත්‍රයක් හදා ගන්න ඕනේ නම් පුතේ මොකද කරන්න ඕනේ? මෙතන ඉදුම් කෝණය 54ක් තියෙන්න ඕනේ. කෝණය මනින්න ටූල් එකක් නැහැ. අපි කෝණය මනින්න බැරි වුණාට 25 අතර පරතරය වයින්න තියෙනවා. ස්පර්ශකාමානය භාවිතා කරලා මොකද කරන්න පුළුවන්? 0.6 පරතරය හදපුවාම ඉදුම් කෝණය 54ක් හැදෙනවා. 54ක කාලයක් තුළ ධාරාවක් ගමන් කරොත් ඇතිවන චුම්බක ක්ෂේත්‍රය ප්‍රමාණවත් වෙනවා. අධිවෝල්ටේජතාවයක් නිෂ්පාදනය කිරීම කෙරේ. හරිද? එතකොට ඒ ටික මම හිතනවා ඇති කියලා. මොකද අපි වේගෙන් කරා යන්නේ මේ පාඩම කලින් කරලා තියෙනවා සමහරුන්ට සමහරුත් ඇතු ඇති. ඒ දාපෝ කරන්නේ. එතකොට අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන්න නම් නිකම් බෑ. මේ වගේ සන්නායකයක් මත පොතලා තියෙන්න ඕනේ ප්‍රයිමරි වයින්ඩින් එක. ඊට පස්සේ මේක වංගව වට ගන්න අග්ගක ප්‍රයිමරි වයින්ඩින් එකකට වට ගන්න වැඩි එකට කියනවා සෙකන්ඩරි වයින්ඩින් එක. සෙකන්ඩරි වයින්ඩින් එක ඉග්නිෂන් කොයිල් එකෙන් එළියට අරන් තියෙනවා. කොයිල් දෙකම මේ විදියට මුද්‍රා කරලා හදලා තියෙන සීල් එක. හරිද? එතකොට මේකේ වයින්ඩින් දෙකයි වට ගන්න අග්ගක ප්‍රයිමරිය වට ගන්න වැඩි එක සෙකන්ඩරිය දෙකම මොකද කරලා තියෙන්නේ වෙන වෙනම ඔතලා තියෙනවා ආකාරයක් මත. එතකොට මේක තමයි ප්ලග් වයර් එක කියලා ඔයගොල්ලෝ ගන්න අධිවෝල්ටේජ් දාලා හැදෙනවා. තව මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ බැටරි වයර් දෙකක් අරගෙන බැටරිය කණු දෙකට අරගෙන අපි ෂෝට් කරනවා. මේ ෂෝට් කරනකොට පුතේ මොකද වෙන්නේ? මේක ස්පාර්ක් කරනකොට වෙන්න පුළුවන් දේවල් මොනවද? ස්පාර්ක් කරනකොට මෙතනින් මේ බැටරි වයර් එකකින් කුළුඟුවක් පායනවා. කුළුඟු පායනකොට මේ බැටරි වයර් එක පිච්චෙන්න බැරිද? බැටරි වයර් එක පිච්චෙන්න පුළුවන්. එතකොට පුතේ බැටරි වයර් එක වලට කියන්නේ පිච්චෙනකොට මොකද වෙන්නේ? මේකෙත් එහෙම වෙන්න පුළුවන්. මේ බැටරියේ ධන මේ බැටරියේ ඍණ ධන ස්පාර්ක් වෙනකොට මේක පිච්චෙනවා. ඒක පිච්චෙන එක වළක්වන්න තව උපක්‍රමයක් කරන් තියෙනවා. මේ ලයින් එකට දාලා තියෙනවා කන්ඩෙන්සරයක්. ඔයගොල්ලෝ දන්නවා කන්ඩෙන්සර් එක කියන්නේ ධාරිත්‍රයක්. ඒතකොට මේ ධාරිත්‍රකේ කරන මූලිකම දේ මොකක්ද? ධාරිත්‍රකේ කරන මූලික කාර්යය මොකක්ද? ධාරිත්‍රකෙට පුළුවන් සරල ධාරාවක් ආරෝපණය කර ගැනීම හා අවශ්‍ය වේගාවේදී මොකද වෙන්නේ පුතේ? ආපෝ මෙයාගේ අධිවෝල්ටේජතාවයක් විතර අනිත් පැත්ත දෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න මේකේ බලන්න මේ තියෙන බැටරියේ ධන මේ තියෙන බැටරියේ ධන හැම වෙලාවම බලන්න කාත් එක්ක සම්බන්ධ වෙන්න ඍණත් එක්ක සම්බන්ධ වෙන්න. මේ ඍණත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඕන මොකක් කරනවා. ඔහේ යන කියලා ඕන වටයක් ගහලා දෙන ඕන වදයක් විඳලා ඍණ ඉන්නවා නම් පුතා කොහේ යන තැනකට ගිහිල්ලා ඍණත් එක්ක මෙයා සම්බන්ධ වෙලා අවල් එකට මොකක් කර එකක් කරගන්න. මොකද තමයි. ඒතකොට බලන්න එයාට ලේසිම තැන තමයි බාධා අඩුම තැනින් තමයි ඍණත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපිට කෙල්ලව ගිහිල්ලා හම්බෙන්න ඕනේ නම් කෙල්ලව හම්බෙන්න පුළුවන් ලේසිම කාරණේ යන්නේ සමහරට අමාරු කාර්යම යන්න පුළුවන්. ඒකේ බාධක අරේ මේ අම්මලා තාත්තා රැකවල් දාලා දෙනවා. හැබැයි අමාරු පාරේ හරි කෙල්ලව හම්බෙන්න යනවාමයි. ඒ වගේ තමයි තනයි වෙන්නේ. එතකොට මේ ගෑල්ලම හම්බෙන්න මෙයා කොහෙන් හරි යනවා පිරිමිලා මෙයා දනනා ගෑල්ලම ඇරිලා ඕන වගුල කියනවා. දැන් මෙතන ගෑල්ලම ඉන්නවා නම් පුතා මතක තියාගන්න. ගෑල්ලම ගාවට යන්න පාරවල් දෙකක් තියෙනවා. ගෑල්ලම තමයි රින. පිරිමිලා තමයි දන. ගෑල්ලම ගාවට යන්න ලේසිම පාර තමයි බාධක අඩු පාර. බාධක අඩු පාර පුතා මේ පාර ඔස්සේ ගිහිල්ලා මොකද කරන්නේ? මෙයා ගෑල්ලම එක්ක සම්බන්ධ වෙනවා. හැබැයි මතක තියාගන්න හදිසියේදී ඒ පාර බෑකෝ එකකින් කඩනවා. ගෙනල්ලා පාර කඩනවා. පාර කැඩුවා කියලා කෙල්ල හම්බෙන්න එක නවත්තනවද අපි? අපි නවත්තන්නේ නැහැ කෙල්ල හම්බෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? අමාරු පාරක් තියෙනවා අඟලකින් පැනලා හරි ගිහිල්ලා කෙල්ලව හම්බෙනවා. ඒ පාර තමයි. මෙයා සම්බන්ධතාවයේ විසඳුන ගමන් මොකද වෙන්නේ පුතා? එයා මේ හරහා යනවා. ඒතර මේ හරහා යනවා කියලා දැනගෙන අපි කන්ඩෙන්සර් එකක් දාලා තියෙනවා. එයාගේ අවශ්‍යතාවය වෙන එක. අපේ අවශ්‍යතාවය තමයි විස්පර්ශ පිලිස්සන එක නවත්තන එක. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා මේ විදිහට ගිහිල්ලා කරන්නේ මෙතනින් එනකොට ධාරිත්‍රයෙන් ඒ ධාරාව ආරෝපණය කරගන්න.
ආරෝපණය කරගන්නවා විස්පාතුරු සම්බන්ධ වෙනකොට ආය සම්බන්ධ වෙනකොට ධාරාවක් නැති හින්දා මේ කන්ටැක්ට් බ්‍රේකර් පොයින්ට් පිලිස්සෙන්නේ නැහැ. එහෙනම් විස්පාතුරු පිලිස්සන එක නවත්තන්න උපක්‍රමයක් දාලා තියෙනවා. මෙයා විසන්ති වුණ ගමන් මෙයා ධාරාව මෙහෙන් යනවා. යා මොකද මෙයයි දෙකම සම්බන්ධ වෙලා තියෙන ඍණට සම්බන්ධයේ ලේසි තැනින් ඉස්සරලා යනවා. ඒ මාර්ගයේ දැරුණ ගමන් අවහිරුණ ගමන් අමාරු තැනින් කෙල්ලව හම්බෙන්නේ නැහැ. ඒකට අපි එහෙම හම්බෙන්න දෙන්නේ නැහැ. එහෙම හම්බෙන්න දෙනවා කසාද බඳින්න කලින් පොඩ හම්බෙන්න දෙනවා. හම්බෙන්න දුන්නා කියලා මහවල් එක ලොකුම වැඩේ කරන්න දෙන්නේ නැහැ නේ ඔතනදී. හේතුවනේ ඒ වෙලාවෙම වැඩේ කඩා කප්පල් නේද? පොඩි chance එකක් දීලා දෙනවා. අපි පොඩ්ඩක් සේෆ්ටි තියාගෙන තමයි හම්බෙන්නේ නේ. ඕන හැංගීම ආවත් ඒව පාලනය කරගෙන ගිහිල්ලා හම්බෙලා පොඩ්ඩක් අතින් මෙහෙම යනවා ඩිංගාලා කොහෙන් හරි යනවා අපි එනවා. එහෙම අදලා ආයෙත් කරනවා. ඔයගොල්ලෝ කර ඇත්ත කතාවක්. ඒ වුණාට අපි එහෙම බෑ. අපි මේක චාරිත්‍ර වාරිත්‍රයට පිළිවෙලකට තමයි හම්බෙන්නේ. පිළිවෙලට හම්බෙන්න නම් පුතා තව ලොකු ගමනක්. ඒකලා නැකත බලලා ඔක්කොම මල්ලා වෙඩින් එකේදී හරි වෙලාවෙදී සම්බන්ධ වෙන්න දෙනවා අපි ඒ දෙන්න. ඊට පස්සේ හොඳට සම්බන්ධ වෙනවද කියලා හොරෙන් අපි බලන්නේ නැහැ නේද? ඊට පස්සේ සම්බන්ධ වුණාම එක ප්‍රතික්‍රියාත්මක වෙලා අවක්ෂේප වෙලා එක දේවලුත් වෙනවා. ඒක අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ. ඊට පස්සේ බලන්න ওই විදිහට වෙනවා. ඊට පස්සේ බලන්න ආයි කියන්න මෙතනින් වෙන්නේ මෙතනින් ඉග්නස් ස්විච් එක ඔන් කරනවා. ඔන් කරපුවා විස්පාත මොකද එන්ජින් වැඩ කරනවා. එන්ජින් වැඩ කරනකොට කැමිය කැරකෙනවා. කැමිය මගින් මේ විස්පාත සම්බන්ධ වෙනවා විසන්ධ වෙනවා. සම්බන්ධ වෙන වෙලාවේදී ප්‍රාථමික වටා චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ආපහු විසන්ධ වෙන වෙලාවේදී ඒ ධාරාව මෙහා ගන්නවා. මෙයාට ආය ධාරාව ගන්න ඕනේ නම් මෙයා තියෙන ධාරාව මොකද කරන්න ඕනේ? අයින් කරන්න ඕනේ. ඊළඟ පාර සම්බන්ධ වෙනකොට මෙයා කිරිලා තිබ්බොත් මොකද වෙන්නේ? මෙයාට ගන්න බෑ. අපි හොඳට කාලා තිනකොට යාළුවෙක් එක්ක ගිහිල්ලා ආයෙ කමු කිව්වට කන්න බෑනේ. පිනන් කෙලින මනේ දාගෙන. ඒවා වුණා තව ඉඩ දිනවනේ කියලා දාන්න. නේද? කොච්චර ඉඩ තිබ්බත් කාමරයකට 100ක් විතර දාලා 1000ක් විතර දාලා කොච්චර හිර වෙලා හිටියත් ඒකින් දැන් මැදින් යනවා කියනකොට රජුවර කියන රජුව යනකොට ඉඩ ගන්නට හදලා දෙනවා. යන්න. ඒ වගේ තමයි එයාලා ඉඩ හදා ගන්නවා. කොහොම හරි මේ ධාරාව. එතකොට මේකෙදි වෙන්නේ මොකද්ද? මෙයා සම්බන්ධ වෙන වෙලාවෙදී මොකද වෙන්නේ? ධාරාව යනවා විසන්ති වුණාම කන්ඩෙන්සරය ගන්නවා. ආපහු මේ කන්ඩෙන්සරයේ තියෙන විශේෂත්වය මොකද්ද? මෙයා පිරුණ ගමන් ධාරිත්‍රයේ පිරුණ ගමන් එයාගේ විශේෂ ලක්ෂණය අනිත් පැත්තට ඒ මට කියන පිරෙන්න යම් කිසි කාලයක් යනවා. පිරුණ ගමන් එකපාරම අනිත් පැත්තට ඒ ධාරාවේ බලපෑම මේ අනිත් පැත්තට දෙන ධාරාවේ මගේ මොකද වෙන්නේ? ප්‍රාථමික ඉන්ද්‍ර සෙකන්ඩරියකට අධි වෝල්ටේජතාවය ප්‍රේරණය වෙනවා. ඒ අධි වෝල්ටේජතාවය ප්‍රේරණය වෙනකොට අධි වෝල්ටේජතාව රැහැන ඔස්සේ පුතේ වෝල්ට් 22000ක් විදියට එළියට අවුට් කරනවා. තේරෙන්නේ නැති විස්පාතුරු සම්බන්ධ වෙලා තුරු සම්බන්ධ වෙනකොට චුම්බක ක්ෂේත්‍රය ඇති වෙනවා. විසන්ධි වෙනකොට ආපහු දෙන ධාරාවෙන් අධි වෝල්ටේජතාවයක් අධි වෝල්ටේජතාව රැහැන ඔස්සේ යනවා. හරි. ඒත් එක්ක මොකද වෙලා තියෙන්නේ? අධි වෝල්ටේජතාව රැහැන ඔස්සේ ගියපුවම අපිට පුලිඟු පේරුවකට දෙන්න නම් මේක කෙලින්ම ස්පාර්ක් එක දෙන්න දෙන්න. හැබැයි වාහනේ පුලිඟු පේරුව හතරක් නම් මේ වගේ පාදකේ හතරක් අපිට හදන්න බෑ. එහෙනම් කරන්න මොකද? හදාගත්තු අධි වෝල්ටේජතාවයේ පුතේ මොකද කරන්න ඕනේ? බෙදලා දෙන්න ඕනේ. ඒතර බෙදලා දෙන්න මෙතන තියෙනවා බෙදා හරින පියන කියලා එකක්. හරිද? මෙතන තියෙනවා බෙදා හරින පියන. බෙදා හරින මැද්දේ තියෙනවා බ්‍රහ්මකය කියලා එකක්. හරියට ඔරලෝසුවේ කටුවක් වගේ. ඊට පස්සේ මේ විදිහට අරන් ආපු අධි වෝල්ටේජතාවය බෙදා හරින පියනට උඩින් දෙනවා. මේකට මේ ඍජු සම්බන්ධයක් ඇති කරලා දෙනවා මේ බෙදා හරින පියනේ මැද තියෙන බ්‍රහ්මකයට ඍජු සම්බන්ධයක් ඇති කරලා දෙනවා කාගේද පුතේ? එන්ජිමේ මේ මෙතන තියෙන කැමියේ. එතකොට මේ කැමිය කැරකෙනකොට මේ මැද තියෙන බ්‍රහ්මකය කැරකෙන්නේ නැද්ද? කැරකෙනවා. බ්‍රහ්මකය කැරකුණොත් මේ කැරකෙන්නේ කාත් එක්කද කැරකෙන්නේ? අධි වෝල්ටේජතාවයත් එක්ක තමයි කැරකෙන්නේ. එතකොට හදාගත්තු අධි වෝල්ටේජතාවයේ කරකවන්න අරන් තියෙන උපක්‍රමය තමයි මධ්‍යයේ දින බ්‍රහ්මකය. මම තුවා මේ බ්‍රහ්මකයේ මේ බෙදාහරණ පියන මේ බෙදාහරණය කියන කොටස් දෙකම පුතේ එක කොටසක් විදියට තමයි තියෙන්නේ පියනයි බදයි කියන. මම එක වෙනම ඇදලා පෙන්නන්න කොහොමද ඔක තියෙන්නේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මම මෙතන අදිනවා මොනවද පුතේ? පුලිඟු පේරු හතර. මෙන්න පළවෙනි පුලිඟු පේරු. මෙන්න අංක දෙක පුලිඟු පේරු.
මෙන්න අංක 3 කුලිකු පේනවා. මම මෙතනින් අදින්නම් 1 ඔන්න අංක 1 කුලිකු පේනවා. මම හිතනවා පේනවා කියලා කොහොමද? හරි ඊට පස්සේ මම මේකෙන් ගන්නවා එක අධි වෝල්ටේජ් රැහැන. මෙතනින් ගන්නවා තව අධි වෝල්ටේජ් රැහැන. මේ හරියෙන් ගන්නවා තව අධි වෝල්ටේජ් රැහැන. මෙතනින් ගන්නවා තව අධි වෝල්ටේජ් රැහැන. ඔය විදියට අධි වෝල්ටේජ් රැහැන හතර අරන් ඊට පස්සේ මේක 1 මේක 2 මේක 3 මේක 4 ඔයගොල්ලෝ දන්නවා එන්ජින් එක දහන පිළිවෙලක් තියෙනවා. දහන පිළිවෙල තමයි 1342 කියලා බොහෝ විට තියෙන්නේ. 1342 කියන්නේ වට භාගන සරයක් එක එක පිස්ටන් වල දහනේම පිළිවෙල. එතකොට මොකද කරලා තියෙන්නේ? එහෙනම් 1342 වලට තමයි මේ ප්ලග්ස් හතරේ වයර් වලට කරන්ට් එක දෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේ දහනය වෙන්නේ පළවෙනි එක්කෙනා කියලා කියන්නේ. එහෙනම් පළවෙනි වයර් එක දෙන්න ඕනේ පළවෙනි එක්කෙනාට. ඊළඟ වට භාගයේදී දහනය වෙන්නේ තුන්වෙනි එක්කෙනා කියලා කියන්නේ. එහෙනම් මෙහා වට භාගයක් යනකොට අපි දන්නවා ටැංක් එක කැමිදන්න නෙමෙයි ඉතිමේ දඟරකද වට භාගයක් යනකොට කැමිදන්න වට කාලය යනවා. ඊළඟ වට කාලයේදී දහනය වෙන්නේ කොහොමද පුතේ තුන්වෙනි එක්කෙනා. එහෙනම් මේක තුන්වෙනි එක්කෙනාට කරන්න දෙන්න. මොකද ඊළඟ මෙහා මෙතෙන්ට එනකොට මෙහා තමයි ප්‍රත්තු වෙන්නේ. ඊළඟ වට කාලයේදී දහනය වෙන්නේ දහන පිළිවෙල කරන හතරවෙනි එක්කෙනා. එහෙනම් මේ තුන්වෙනි එක්කෙනා ගිහින් දෙන්න ඕනේ කාටද පුතේ? හතරවෙනි එක්කෙනා. හතරවෙනි එක්කෙනා කාටද දෙන්න ඕනේ ගිහිල්ලා අංක ඔය විදිහට ප්ලග්ස් හතරකට වයර් ටික ගහන්න. තේරෙනවද? එතකොට මේක තමයි මේ බලන්න මේ තියෙන එන්ජිමේ ප්‍රධාන කැමිදන්නෙන් ගත්ත කැමියා ඒ හරහා ගත්ත මේ තියෙන මොකද්ද එන්ජිමේ අපි ඔය විදිහට ගන්න මැද තියෙන බෙදාහර තියෙන ඒවල තියෙන ප්‍රමුඛ. හරිනේ. ඉතින් ඔය විදිහට ගත්තාම ඕක තමයි කුලින්ට ජෝල්න පද්ධතියේ පරිපථ සටහන කියලා අපි කියන්නේ. ඒත් එක්ක මොනවද කියන්නම් තව මේ ප්ලග් එකේ වෙන ප්ලග් එකේ කෑලි ටිකක්. ඔයගොල්ලෝ දන්නවා ප්ලග් එකට වයර් එක වදින තැන තියෙනවා පුතේ ප්ලග් টොප් එක කියලා එකක්. ප්ලග් টොප් එකේ උඩම කොටසට කියනවා ටර්මිනල් පොට කියලා. ටර්මිනල් පොටෙන් මේ වගේ සුදු පාට කෑල්ලක් දැකලා ඇති. ඒකට කියනවා සෙරමික් පරිවාරකය කියලා. සෙරමික් පරිවාරකයට සම්බන්ධ මේ විදිහේ කොටසක් තියෙනවා. ඒකට කියනවා මුරිච්චිය කියලා. මුරිච්චියට සම්බන්ධ එන්ජින් හෙඩ් එකට සම්බන්ධ වෙන කොටස මේ වගේ පිත්තල වලින් අමු වොෂර් එකක් තියෙනවා. ඒකට ගෑස් කට් එක කියනවා. ඊට පස්සේ එන්ජින් හෙඩ් එකට සම්බන්ධ වෙන පොටක් තියෙනවා. ඒකට පොට කොටස කියනවා. ඊට පස්සේ පුතේ මෙතනින් ගත්තාම මේ අධි වෝල්ටේජ් රැහැන ප්ලග් එක මැදින් එනවා. මැදින් ඇවිල්ලා මෙහෙම කූරක් ඔයගොල්ලෝ දැකලා ඇති. ඒකට කියනවා මධ්‍යගත ඉලෙක්ට්‍රෝඩය කියලා. ඊට පස්සේ මේ මධ්‍යගත ඉලෙක්ට්‍රෝඩය කියන්නේ බැටරිය මොනවාද? දැන් ওই මොනවාද අරන් එන්නේ වැඩි කරලා ධන. මේ ධන අරන් එන්නේ ධන අරන් එන්නේ කොහෙටද? මේ ධන අරන් එන්නේ කවුරු කාටද එන්නේ? රිනට. දැන් වෙඩින් එක හදලා මංගල උත්සවේ හරියට කරලා දැන් වෙඩින් එක දවසට දැන් මනමාල එනවා. එන්න කලින් සමහරව බලනවා එන්න කලින් ලයින් එක ගහන්න මේ හරියට. ඇයි? මේ එන මාර්ගයේ රින එන්න. ඒ කියන්නේ රතරාමේ පුතේ බඳ කියන්නේ රින තමයි. ඌ බලන්නේ ගියටම අඩුම කරලා රින මෙහෙන් කියනවා මෙහෙන් සම්බන්ධ වෙන රිනක්. ආයි මෙහෙන් සම්බන්ධ කරලා වෙඩින් එකට කියන සල්ලි ඔක්කොම ඉවරයි. මේ වයර් එකේ පොඩි පළුද්දක් හරි දීපුවොත් වටේ තියෙන්නේ රතරාමේ රිනනේ. රින දීපුවොත් මොකද වෙන්නේ? රිනත් එක සම්බන්ධ වෙනවා ආයි ප්ලග් එක හරහා යන්නේ නැහැ. ප්ලග් එක හරහා ගිය නැත්නම් ස්ටාර්ට් වෙන්න. අපිට ඕනේ ස්ටාර්ට් වෙන්න ඕනේ ඒක වෙනම දෙයක්. නමුත් බැටරියේ තියෙන ධනට ඕනේ කාත් එක්ක සම්බන්ධ වෙන්න. රිනත් එක්ක සම්බන්ධ. එයා බලන්නේ පුළුවන් නම් මෙතනින්ම සම්බන්ධ වෙන්න බලන්න. අපි එතනක් තියෙන්න පුළුවන් තරම්. චූටි කාලේ කොහොමද ඉතින් අපි දන්නවා චූටි කාලේ කොහොම ළඟ තිබ්බත් දන්නේ නැහැනේ. දන්නේ නැති ඉඳන් මුකුත් වෙන්නේ නැහැ. පොඩි කාලේ එකයි වෙන්නේ. එහෙනම් චූටි කාලේ අවුලක් නැහැ. ධනයන්නේ ළඟම තියෙනවා. අතින් අල්ලගෙන තියෙනවා. අවුලක් නැහැ. චූටි කාලේ බලනකොට එල්ලම් කරනකොට වැඩිපුරම ඉන්නේ කෙල්ලයි කොල්ලයි එක තමයි ඉන්නේ. ඒකේ වාදනේ අපේ කොල්ලයි මෙහෙම තමයි ඉන්නේ. පන්ති යාළුවෝ කොච්චර කෙල්ලොත් එක තමයි. දන්නේ නැති ඉන්න හොඳයි. ඌනම් දන්නවද දන්නේ? දන්නේ නැති ඉන්න ඔඩෙක් තියාගෙන පවා මේ වංචිලි පදිනවා. දැන් කවුරුද දුන්නොත් කවුද ඔඩෙක් තියාගෙන වංචිලි පදිනවා. හරිනේ. එහෙම දැන් දෙන්නේ නැහැ. මොකද ධනයරිනා එහෙම තියන්නේ නැහැ දැන්. දැන් තියන්න පුළුවන් තරම් ඈත්. හැබැයි පොඩි කාලේ ළඟදී බලන්න ඒද අපි කොහොමද කරන්නේ මේ පොඩි කාලේ තියෙන ඕල් පහ ලොකු කරගෙන එනවා. ලොකු කරගෙන ඇවිල්ලා ඔන්න දැන් මංගල උත්සවයේ ගාවට ඇවිල්ලා ඔන්න 22000ක් විතර හතර දැන් ලොකු වෙලා. ඒක 22000ක් වෙනවා ලොකු වෙලානේ. පොඩියට තිබුණ
ගහනවා. ලොකු වෙලා මොකද වෙලා තියෙන්නේ ওই විදියට අරන් එනවා. අරන් එති පුළුවන් තරම් ආරක්ෂා කරගෙන අරන් එනවා. එතකොට මේ කොටස මෙතනින් සම්බන්ධ වෙන්නේ එන්ජිමකට. ඔයගොල්ලෝ දන්නේ නැති එන්ජිමට තමයි සම්බන්ධ වෙන්නේ මෙතන. එන්ජිමට සම්බන්ධ වෙනවා කියන්නේ එන්ජිම කියන්නේ මොකද්ද? එන්ජිම කියන්නේ රින. එන්ජිම කියන්නේ මෙන්න මේ මෙතන මේ රින එකෙන් ප්ලග් එකෙන් අරන් තියෙන මෙන්න මේ වගේ කොක්කක් ඔයගොල්ලෝ දැකලා ඇති උම කොක්ක. එහෙනම් ඒ තියෙන්නේ රින. එන්ජිම කියන්නේ රින නම් එන්ජිමට ප්ලග් එක සම්බන්ධ වෙනවා නම් ප්ලග් එකට සම්බන්ධ වෙන මේකට කියන්නේ භූගත ඉලෙක්ට්‍රෝනය, මේකට කියන්නේ මධ්‍යගත ඉලෙක්ට්‍රෝනය. එහෙනම් භූගත ඔන්න මධ්‍යගත ඉලෙක්ට්‍රෝනය කියන්නේ කෙල්ල ගෙනත් තියලා දැන් තියලා තියෙන්නේ ගානට තියෙන්නේ. ගෙනත් තියලා තියෙන ගාන තියෙන්නේ මොකද්ද කොල්ලට? පයින්න තමයි. මොමනේ කරන්නේ? ඒතකොට කොල්ලා කියන්නේ මොකද්ද? ධන. ධන අරන් ඇවිල්ලා ඒ අතරත් බලනවා මෙහෙම. මේ ප්ලග් එකේ මේ ධනයි මෙන්න මේ හරි ඔයගොල්ලෝ දැකද මේ ප්ලග් එකේ මෙන්න මේ කොටස හිස් අවකාශයක් තියෙනවා මේ බටේ. ඔය අතරේ කාබන් එහෙම තියෙන්න පුළුවන්. කාබන් එහෙම තියෙන්න පුළුවන්. ඔය අතරේ යාළු එහෙම ඉන්න පුළුවන්. යාළු පොඩි හෙල්ප් එකක් දීලා ඔහේ යන්න ඕනේ වර යන්න කියලා රින මෙහෙ ඉන්න කියලා එහෙම පයි. එහෙම පැන්න ඌට ඕන වැඩේ වෙනවා. ඌට ඕන වැඩේ පැනපු ගමන් ගිහින් මොනවා හරි කරගන්න වෙන්නද අපි දන්නේ නැහැ. හැබැයි මේ හරිය රින තියෙන්නේ. මේ හරිය කාබන් තියෙනවා. කාබන් කියන්නේ යාළු වෙන්න පුළුවන්. යාළු හරහා සම්බන්ධයක් ඇති කරගන්නවා. මොකද රිනක් ඉන්න බැරුව ඉන්නේ. එයාත් ඉන්න බැරුව හරි අමාරුවට ඉන්නේ. එයා මොකද කරන්නේ පුතා? ගියපු ගමන් ඉරිස් ගාලා පොඩි පාරක් තියනවා පැනපන් එතන. ඌ එතනින් පැන්නට වැඩක් නැහැ. අපේ වැඩේ වෙන්නේ. අපේ වැඩේ මොකක්ද? එන්ජින් ස්ටාර්ට් කරන වැඩේනේ. එහෙනම් අපේ වැඩේ වෙන්නේ නැහැ. අපේ වැඩේ වෙන්නේ නම් පුතා පැනපන් ඉන්ධන වායු මිශ්‍රණය අතර. එතකොට ඉන්ධන වායු මිශ්‍රණය මෙහෙම හදලා මම ගෙනල්ලා දීලා තියෙන 10 කුටියට පෙට්‍රල් ඇවිල්ලා තියෙන්නේ. එතකොට පෙට්‍රල් ඇවිල්ලා තියෙනකොට මෙයා මෙතනින් රින දැක්ක ගමන් පිස්සුවෙන් වගේ රිනට පයින්නවා. පයින්නේ අපේ ඉන්ධන වායු මිශ්‍රණය හරහා ඒක දහණය වෙලා එයා යාගේ වැඩේ කරගන්නවා. අපි අපේ වැඩේ කරගන්නවා. අපේ වැඩේ. එන්ජින් ස්ටාර්ට් කරනවා. මෙතෙන්ද ගෙනල්ලා තියෙන සමහර අම්මලා දාලා මෙතෙන්ද ගෙනල්ලා වද දෙනවනේ. මෙතෙන්ද ගෙනල්ලා පයින් දෙන්නේ නැහැ. මේ කාලයක් ඇතුලේ මේ භූගත ඉලෙක්ට්‍රෝනේ ඔය කියලා. ඒතකොට ඉතින් රින ඔච්චර ධන ඔච්චර පෙරුම් කරලා ඒක බලනවා මෙතනින් පයින් ඉඳමදි. ඉතින් පයින් ඉඳමදි නම් මොකද වෙන්න ඕනේ? ආය මෙයා පයින්ට පුළුවන් දුරකට හදලා දෙන්න. එයා මෙහෙම පැන්නට වැඩක් නැහැ. මෙහෙම පැන්නොත් එයාගේ වැඩේ වෙනවා. අපේ වැඩේ වෙන්නේ නැහැ. එයාගේ වැඩේ කරගන්න පුළුවන් දුරකට අපි මේක හදලා තියන්න ඕන. ඒකයි කියන්නේ පුලිසි වේලු පරතර හදනවා කියලා කැප් එක හදනවා කියලා මට කියන්නේ මොකද්ද? මධ්‍යගත ඉලෙක්ට්‍රෝඩය හා භූගත ඉලෙක්ට්‍රෝඩය අතර පරතරය පුතේ හදාගෙන තියාගන්න. හදලා තිබ්බහම එයාට මේ දහන කුටීරය හරහා ඉන්ධන වායු මිශ්‍රණය හරහා පුතේ මොකද වෙලා තියෙන්නේ? රිනට පයින්න පුළුවන්. රින දැක්කහම එයා දහන කුටීරය හරහා මිශ්‍රණය හරහා පැනනොත් මොකද වෙන්නේ? එයා එයාගේ වැඩේ කරගන්නවා. අපි අපේ වැඩේ කරගන්නවා. අපේ වැඩේ තමයි ස්ටාර්ට් කරන්නේ. තේරුණානේ? ඕක තමයි ඉග්නිෂන් සිස්ටම් එක කියන්නේ. ඉතින් හරි සුන්දර පාඩමක් අහන් ඉන්න පුළුවන්. නමුත් අමාරු පාඩමක්. ඒතකොට ඒකත් එක තමයි මේ වැඩේ තේරෙන්න ඕනේ. ඉතින් ওই විදිහට සාරාංශය කිව්වොත් මම ආයෙත් කියනවා. බැටරිය තියෙනවා වෝල්ට් 12යි. වෝල්ට් 12යි මෙතන විලායකට ගියා. විලායකෙට දීපුවාම ඉස්සරහාම යන ඉග්නිෂන් ස්විච් එක. ඉග්නිෂන් ස්විච් එක ඔන් කරපුවාම ඉග්නිෂන් කොයිල් එකට යනවා. ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රාථමික නගරය හරහා යනවා. විස්පාතුරු සම්බන්ධ වුණොත් විතරයි. විස්පාතුරු සම්බන්ධ වෙලා තියෙන කාලෙට අපි කිව්වා ඉදුම් කෝණය කියලා. ඉදුම් කෝණය 54ක කාලයක් තුළ ප්‍රාථමිකය හරහා ධාරාවක් ගමන් කරොත් ප්‍රාථමිකය වටා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයට ප්‍රමාණවත් වෙනවා අධිවෝල්ටේජතාවයක් නිර්මාණය කරගන්න. එනම් විස්පාතුරු වැසී පවතින කාලය අඩු වෙන්න පුළුවන් කාලයක් යද්දී විස්පාතුරු විස්පාක් වෙලා මොකද වෙන්නේ පුතේ මේක මේ දෙක අතර පරතර වැඩි වෙනවා. මෙයාගේ පරතර වැඩි වුණොත් ඇරී තියෙන කාලය වැඩි වෙනවා. ඇරී තියෙන කාලය වැඩි වුණොත් වැසී පවතින කාලය ඉදුම් කෝණය අඩු වෙනවා. ඇරී පවතින කාලය අපි කෝණයක් විතර ගත්තොත් මතක තියාගන්න 36ක් කියලා තමයි ගන්න. 36යි 54යි 99ක කෝණයක් තමයි හැදෙන්නේ. 36 වැඩි වෙනකොට 54 අඩු වෙනවා. 54 අඩු වෙනකොට ඉදුම් කෝණය අඩු වෙනවා. ඉදුම් කෝණය අඩු වෙනකොට මොකද වෙන්නේ? විස්පර්ශක තුඩු අතර පරතරය වැඩි වෙනවා. ඒ වගේම වැසී පවතින කාලය අඩු වෙනවා.
මේ හරහා ගමන් කරන ධාරාව ගමන් කරන කාලය අඩු වෙනවා. කාලය අඩු වෙනවා කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය අඩු වෙනවා. අඩු චුම්බක ශේෂ්ත්‍රයක් මගෙන් ඇති කරන පුළිඟුව 22000ට වඩා අඩු වෙනවා. 22000ට වඩා අඩු වුණොත් මිශ්‍රණය දහනය කිරීම අපහසුයි. එහෙනම් ඉදුම් කෝණය අඩු වුණොත් වෙනවා කියන්නේ ඉදුම් කෝණය අඩු වෙනවා කියන්නේ 25 තුඩු අතර පරතරය වැඩි වෙනවා කියන්නේ. 25 තුඩු අතර පරතරය කොච්චරක් තියෙන්න ඕනද? 0.6ක් තියෙන්න ඕන. ඒතර 0.6 කාර්යයක් තිබ්බහම මොකද වෙන්නේ? අපිට මේ 25 තුඩු අතර පරතරය 0.6 කාර්යයක් තුළදී මොකද වෙන්නේ? වැසී පවතින කාලය ඉදුම් කෝණය 54ක් තියාගන්න ඕන. ඒත් එක මම තව චුට්ටක් කියන්නම්. තව පොඩ්ඩක් කියන්නම්. කොහොමද මේ මෙතන කැමියයි එන්ජිමේ ප්‍රධාන කැමි දණ්ඩයි සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඒක මම මේ කොටසම අහනවා. මේ කොටසම. ඔයගොල්ලෝ අවබෝධයක් නැත්නම් බෙදාහරණය කියන්නේ මොකක්ද කියලා. දැන් මේ බලන්න මේ තියෙන්නේ එන්ජිමේ ප්‍රධාන කැමි දණ්ඩ. මේ තියෙන්නේ එන්ජිමේ ප්‍රධාන කැමි දණ්ඩ. එන්ජිමේ ප්‍රධාන කැමිදන්ට සම්බන්ධ වෙලා තියෙන මේ වගේ කැමිදන්. ඒතකොට මේ කැමිදන්ගේ ප්‍රධාන කාර්යය වෑල් යාන්ත්‍රණය සිදු කිරීම. එන්ජිමේ ප්‍රධාන කැමිදන්ට බලය දෙන්න කවුද? දඟල තමයි ක්‍රෑන්ක් ෂාෆ්ට් එක. ඒතකොට ක්‍රෑන්ක් ෂාෆ්ට් එක මගින් බලය දුන්නාම මොකද වෙන්නේ? මේක කැරේ. ක්‍රෑන්ක්ගේ වට දෙකක් යනකොට කැමිදන්ට එක වටයක් යනවා. මෙතෙන්ට වීල් එකක් දාලා මැද තියෙන වීල් එක කරා මෙතෙන්ට තව ෂාෆ්ට් එකක් දාලා මෙතෙන්ට මෙන්න මේ වගේ කොටසක් තියෙනවා කියලා හිතන්න. අප් එකක් වගේ. ඔන්න ඕකට හිතන්නකො බෙදාහරණය කියලා. ওই බෙදාහරණය මැද තමයි මම කියේ මොකද්ද මේ විදිහට තියෙනවා කැමිය තියෙනවා. ඒතකොට මේ කැමියට බලය ගෙනල්ලා තියෙන කාර්යය. එන්ජිමේ ප්‍රධාන කැමිදන්. ප්‍රධාන කැමිදන්ගේ භ්‍රමණ වේගය මෙතන කැමියේ භ්‍රමණ වේගයට සමාන වෙනවා. ඒතකොට මේක බෙදාහරණය වද කොටස වෙනවා. එතකොට මේකට තමයි ඉග්නිෂන් කොයිල් එකේ ප්‍රයිමරි වයින්ඩින් එකෙන් අරන් හොතෙන්ට එනවා. ඊට පස්සේ මෙතෙන්ට ආපුවාම මොකද වෙන්නේ? මේක විස්පාර්ශක තුඩු වලින් මේ විදිහට කඩනවා. විස්පාර්ශක තුඩු වලින් කඩලා මේක රතරාවෝල කියන්නේ දිශාවරණය කරන තමයි අර්ත් කරන්නේ. ඊට පස්සේ මෙතෙන්ට තියෙනවා දාරිද්‍රකයකින් ඔහොම සෙට් කරලා තියෙනවා. එතකොට මේක තමයි බෙදාහරින බද කියලා කියන්නේ. ඒකට බලය ගෙනාවේ කැමිදන්. මේ පැහැදිලිද? මෙන්න මේ කොටස් ඔක්කොම තියෙන්නේ මේ බද කියන කෝප්පය. ඊළඟ මේකේ තියෙනවා තව කොටසක් උදේ ඒකට කියන්නේ බෙදාහරන පියන කියලා. මේ පියනෙන් මෙහෙම කෝප්පේ වහන්න ඕන. එතකොට මේක මෙහෙම වහපුවම මොකුත් පේන්නේ නැහැ. එතකොට මේ කැමියෙන් ආපහු ෂාෆ්ට් එකක් උඩට ගිහිල්ලා මෙතන තියෙනවා මොකද්ද මේ භ්‍රමකය කියන කොටස. එතකොට කැමිය කැරගෙනකොට භ්‍රමකයක් මොකද වෙන්නේ? බෙදාහරන පියන ඇතුලේ කොහොම කරකවලා ඊට පස්සේ මෙතනින් ආපහු එන මේ තියෙන ඔයගොල්ලෝ මං කිව්වා වයින්ඩින් එක වට ගාන වැඩි ගාන වයින්ඩින් එක අධි වෝල්ට් තාර හැන අරන් ඇවිල්ලා බෙදාහරන පියනේ මැදින් දෙනවා මෙන්න මේ භ්‍රමකයට. හැබැයි මෙතනින් යටට එන්න බෑ. මෙතන එක පරිවාරකයක් හදලා තියෙන්නේ. මේ හරහා එන අධි වෝල්ටීතාවය භ්‍රමකයේ මගින් මොකද කරන්නේ? කරකවලා දානකොට මෙතන තියෙනවා රැහන් හතරේ වැදිලා. ඕක තමයි සාමාන්‍ය දෙයක්. මේ තියෙන්නේ අතන කොටස වෙනම ඇඳ. පැහැදිලි ඇතිනේ අමාරු පාඩම. මේ පාඩම ගොඩක් අමාරුයි. ඉග්නිෂන් සිස්ටම් එක මේ විදිහට ඇවිල්ලා නැහැ. මේ පාර 2020 පස්සපත්‍රය ආවා. ඒක නම් ඇත්තටම අපි විශ්වාස කරන එක ලකුණු 30 දුන්න ප්‍රශ්නයක්. කුලිකු පේනවා කියන අහලා තිබ්බා මේ මේක. ලකුණු 30ක් දීලා තිබ්බා අපි මේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඇත්තටම ලකුණු 30ක් ඒකට දෙන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ඔටෝමොබයිල් වල තියරි සංකල්පات එක්ක අහපු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ප්‍රශ්නේ අහලා තිබ්බේ මෙහෙම. එක්තරා වාහනයක් තිබ්බලු. ඒ වාහනේ ප්ලග්ස් හතරෙන් එකක් වැඩ කරන්නේ නැහැ. දැන් ඉග්නිෂන් සිස්ටම් එකෙන් ආවා. නමුත් පස්සේ කොච්චර දුර සාර්ථකයි කියන එක මම දන්නේ නැහැ. ප්ලග්ස් හතරෙන් එකක් වැඩ කරන්නේ නැහැ. ලකුණු 30ක් දුන්නා ලකුණු 100න් 30ක්. මේ පාර ප්‍රශ්න පත්‍රයේ මේ ඊයේ පෙරේද තිබුණ එකට. ප්ලග්ස් හතරෙන් එකක් වැඩ කරන්නේ නැහැ. අපිට චෙක් කරලා කියන්නලු පියවර කිසිදු මේක එක ආයුධයක්වත් උපකරණයක්වත් පාවිච්චි කරන්නේ නැතුව ප්ලග් එකක්වත් ගලවන්නේ නැතුව කොයි ප්ලග් එකද වැඩ කරන්නේ නැත්තේ කියලා හොයාගන්න. ඔයාලට ලකුණු 30ක්. කවුරු ප්‍රශ්න දැම්මද? මොකද්ද මේ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ කියලා හිතා ගන්න බෑ. දැන් ප්ලග් එකක් පුතේ ගලවලා හයි කරන්න කිව්වොත් නම් ඕගොල්ලෝ දන්නවා. ප්ලග් එකක් පුතේ කොහොමද ගලවලා හයි කරන්නේ? ප්ලග් බොක්ස් එක ගන්න ඕනේ.
ප්ලග් බොක්ස් එක අරගෙන ප්ලග් එක ගලවලා ප්ලග් එක ඇතුලේ සුද්ධ කරලා මැද ගතලා බුලුගාද ඉලෙක්ට්‍රෝඩ් අතර අපි මෙයා කරලා ප්ලග් එකේ බුලුගු පේනු පරතරය හදලා පරතරය 0.8ක් වගේ තියෙන්න ඕනේ. ඒකාගේ වෙනස් වෙන්න පුළුවන් පොඩ්ඩක් එහාට මෙහාට මොටර් සයිකල් වල වගේම වාහන වල වෙද්දී. ඒතර 0.8ක් පරතර හදලා නැවත ප්ලග් එක හයි කරන්නේ මේ ප්ලග් එක හයි කරන්න ඕනේ හෙඩ් එකට නේ. හෙඩ් එකේ පොට දෙනවා. හෙඩ් එක හදලා තියෙන චීනත් චට්ටි වලින්. හැබැයි ප්ලග් එක හදලා තියෙන්නේ වාහනේ වලින්. ඔයා හිතන්න ප්ලග් එකේ හීම් පොටක් තියෙනවා. ප්ලග් එක පුතේ මොකද කරන්න ඕනේ? ඒ හරියාකාරව හෙඩ් එකට හයි කරන්න ඕනේ. හරියට පරිස්සමට. ඔයාලා හිතන්න එක පොටක් මාරු වුණොත් අපි ප්ලග් එක ඇල්ලුවොත් අලුත් පොටක් හදාගෙන තමයි ප්ලග් එක යන්නේ. ඒතකොට මොකද කරන්නේ? ප්ලග් එක තියලා ඔයාලා මතක තියාගන්න ප්ලග් එක පොඩ්ඩක් පිටිපස්සට කරකවන්න ඕන ආය. අනිත් පැත්තට කරකවුවම පොටට වැටෙනවා. ඒකල මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් අතින් බොක්ස් එක දාලා තද කරන්න පුළුවන් වෙන්න ඕනේ. ප්ලග් එක හේතු වෙනකන් අතින් තද කරන්න පුළුවන් වෙන්නේ. ඔයාලා වටයක් වැටෙනවා. මට කියන වටයක් පැන්නොත් මොකද වෙන්නේ? වට දෙයක් කියන අපි අහුවෙන්නේ නැතුනම ප්ලග් එකට දාලා කූර දාලා කරකවනකොට වෙන්නේ අලුත් පොටක් හදාගෙන යනවා. ඒ පාර ප්ලග් එක හිර වෙනවා. ඊළඟ පාර ප්ලග් එක ගලවද්දි මොකද වෙන්නේ? අර පොට හදාගෙන ගිය පොට කපාගෙන ආයෙ උඩට එන්නේ. තේරුණානේ? ඒ හින්දා ප්ලග් එක හයි කරන එක ඉතාම වැදගත්. ප්ලග් බොක්ස් එක දාලා කූරක් දාලා 90 බැගින්නු අවස්ථා දෙකකදී තද කරන්න ඕනේ. ඒකේ වට භාගයයි තද කරන්න ඕනේ. 90 බැගින්නු අවස්ථා දෙකක් කියන්නේ 180ක් එකපාරට කරනකොට ආයෙ ප්ලග් එක මෙතනින් කඩලා යනවා. ප්ලග් එක කඩලා යන්නේ කරේ. මේ තියෙන හෙඩ් එකනේ මෙතනින් කඩලා ගියොත් මේ කෑල්ල උඩ හෙඩ් එකේ යන අර කෑල්ල හිර වෙනවා. ඒතකොට ඒක පොට ඒක කපලා ආයෙ හෙඩ් එකේ පොට කපලා එන සිද්ධියක් කරන්න ඕනේ. එහෙනම් ඒක ලොකු ප්‍රශ්නයක්. එහෙනම් මතක තියාගන්න ඕනේ මේ ප්ලග් එක ගලවනකොට හයි කරනකොට ඒක නෙමෙයි අහලා තිබ්බේ. අහලා තිබ්බේ එක්තරා වාහනයක් තියනවලු. ඒකේ ප්ලග් හතරකින් වැඩ කරන්නේ. කියන්නේ සිලින්ඩර් හතරට විදුලිය ගෙනියන එක ප්ලග් එකක් අක්‍රිය වෙලා කිසිදු උපකරණයක් නැතුව කොහොමද වැඩ කරන්නේ ප්ලග් එක තෝරගන්නේ කියලා බලන්න. කොහොමද දෙයනේ එහෙම හොයන්නේ? එහෙම හොයන්න පුළුවන්. එහෙම හොයන්නේ මේ තියරි මූලධර්ම වලින් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ගැරිට් බාස් කෙනෙක් කරන දෙයක්. ඒක ඕගොල්ලෝගෙන් අහන එක කොයිතරම් දුරට සාර්ථකද නැද්ද කියන එක මට කියන්න බෑ. මොකද හේතුව තාක්ෂණික පිළිතුරක් නෙමෙයි නේද? එයාට අහන්න තිබුණේ ප්ලග් එකක් ගන්නවා හයි කරන්නේ කොහොමද? ප්ලග් එකේ ගැප් එක හදන්නේ කොහොමද? 25 තුඩු අතර පරතරයම ඉන්නේ කොහොමද? ඒ වගේ කාරණා අනික ලකුණු 30ක්. එක්ක කමන්නේ ලකුණු 10ක්. හරි සාධාරණයි කියන්නේ ලකුණු 10ක්. ලකුණු 30ක්. ඉතින් හිතන්න කොයිතර සාධාරණද කියලා. සමහර ළමයි ලියලා තියෙනවා බෙදාරිනේ පියන ගලවලා ඒව ස්පාර්ක් එක බලලා ඕවා ගලවලා එන්න සීන්. හැබැයි මතක තියාගන්න මේ තියරි හොඳටම දන්න පොතේ හිටපු ළමයට ඔක ලියා ගන්න බැරුණා. ගමේ ගොඩේ ප්ලග් එක ගලවලා හයි කරපු එක ලිව්වා. මට කියන්න කොහොමද අපි හොයාගන්නේ? වැඩ කරන්නේ ප්ලග් එක කොහොමද වාගේ? වැඩ කරන්නේ ප්ලග් එක හොයාගන්න එක ක්‍රමයයි තියෙන්නේ මේකේ. එන්ජින් එක ස්ටාර්ට් කරනවා. එක ප්ලග් එකක් වැඩ කරේ නැහැ කියලා ඉතුරු ප්ලග්ස් තුනෙන් එන්ජින් එක දුවනවා. හැබැයි හොඳ නැහැ. දැන් මට කියන්න එක ප්ලග් එකක් වැඩ කරන්නේ නැහැ කියලා කොහොමද හොයාගන්නේ? කොහොමද කියන්නේ මේ කොහොමද හොයාගන්නේ? මිස් කරනවා. එන්ජින් එක පොළාපයින්න පුළුවන්. ඒකාකාරී චලනයක් නැහැ. ශබ්දය වෙනස් වෙන්න පුළුවන්. ගැස්සීම වැඩි වෙන්න පුළුවන්. ඕවාගේ දේවල් වලින් අපි දන්නවා රයිට්. කොහේ හරි තැනක ප්ලග් එකේ මිස් එකක් තියෙනවා. එක ප්ලග් එකේ මිස් එකක් කියන්නේ එක ප්ලග් එකක් වැඩ කරන්නේ නැහැ. නැත්තම් ප්ලග් එකේ පරතර වෙනස් වෙනවා. එහෙනම් කොහොම හොයාගන්නේ? දැන් කොයි ප්ලග් එකද කියලා තෝරගන්නේ කොහොමද? එන්ජින් එක මුලින්ම ස්ටාර්ට් කරනවා. මුලින්ම ස්ටාර්ට් කරලා මොකද කරන්නේ? ස්ටාර්ට් කරලා ප්ලග්ස් ඔක්කොම ගලවලා දානවා. ප්ලග් වයර් අදි වෝල්ට් එක රැන් අතර. එතකොට මොකද වෙන්නේ? එන්ජින් අතර වෙනවා. එහෙම බෑ. එහෙම නෙමෙයි ඉනම් කරන්නේ මොකද? පළවෙනි ප්ලග් එක එන්ජින් එකේ පළවෙනි ප්ලග් එකට යන අදි වෝල්ට් එක රැන් ගලවලා ස්ටාර්ට් වෙලා තියෙනකොට අර්ත් කරනවා. කාටද අර්ත් කරන්නේ? එන්ජින් එක. ඒ අර්ත් කරනවා කාටද මේ අර්ත් කරන්නේ? රිනට. ඒ කියන්නේ බලෙන් මනමාලියට දෙනවා. ධන ලම්පලයක් පොඩි ආතලයක් ගනිනවා එකක් ලයින් එකක් දෙනවා. ඇතිල්ලුණත් ඇති වගේ චූන් එකක් නේ තියෙන්නේ. ඒතර පොඩ අතුල්ලලා ගන්න දෙනවා. අතුල්ලනකොට ගින්දර වගේ පයින්නවා නම් බඩු හරි රිනයි තනයි ඇවිල්ලා තමයි දිනකට මොරයි එකක් තමයි ඇවිල්ලා වෙන්නේ. අතුල්ලනකොට ස්පාර්ක් එක පයින්. පැන්න ගමන් ඩික් ගාලා ගන්නවා. මොකද එතෙන්ට තියලා තියෙන බෑනේ. මොකද අපේ වැඩේ තව දුර තියෙන හින්දා. රයිට්. ඒතර අපි දන්නේ ප්ලග් එක වැඩ කරනවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒත් එක මේ ඊට පස්සේ බලනවා මේ අනිත් එක කරනවා. ඊළඟ බලද්දි ස්පාර්ක් වෙනවා, ගින්දර පයින්නවා. ඊළඟ අතුල්ලනවා පයින් නැහැ ගින්දර. නේ.
අතුල්ලනකොට පයින් ඕනේනේ. ඔය අර ඕනකම තියනවා නම් පයින් ඕනේ වෙනවා. ටුට්ටක් වෙලා අතුල්ලනකොට නෙමෙයි. සමහරව පයින් ටිකක් අතුල්ලන යනකොට පයින්. මේකේම නෑ. එකපාරෙම ටික ගාවක දැන් ඉන්න වින හම්බෙන ටික අතුල්ලන ටික පයින්. පයින් නැත්තම් ඉතින් මොකද? අතුල්ලන පයින් නැත්තම් රෝගයක් ලෙඩක්. පයින් නැත්තම් ලෙඩක් තමයි. ඒ ප්ලග් එක වැඩ කරන්නේ. එහෙනම් ප්ලග් එක වැඩ කරන්නේ නැහැ කියන්නේ මොකද වෙන්නේ? අපිට වෙනවා එහෙනම් අපි දින ඊළඟ එකක් වැඩ කරනවා. ඒතර අපි දන්නවා තුන්වෙනි ප්ලග් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් සමහර ළමයි ලියලා තිබ්බලා දිහා නමුත් කොයිතරම් දුරට ප්‍රොසෙස් සාර්ථකයිද හොඳයි කියලා කියන්නේ. ඉතින් ඔය වගේ මතක තියාගන්න අපි කතා කරන්නේ පොලිංගි ජෝල පද්ධතිය පිළිබඳව. ඉතින් මේ පොලිංගි ජෝල පද්ධතියෙන් ඕගොල්ලන්ට ටියුට් එකක් හම් වෙනවා. ටියුට් එකට අදාළ සියලු තොරතුරු දැන් මම පාඩමේ කිව්වා. ඒතර ඕගොල්ලන්ට මතකෙන් ආපහු මේ වීඩියෝ එක අධ්‍යයනය කරලා නැවතත් බලන්න පුළුවන්. මතක තියාගන්න ගොඩාක් වැදගත් පද්ධතියක් තමයි මේ පුලිංගි ජෝල පද්ධතිය. පුලිංගි ජෝල පද්ධතිය විශේෂයෙන් ක්‍රියාත්මක වෙන්නේ පෙට්‍රල් එන්ජින් වල. දැන් ඕගොල්ලෝම මතකද දැන් අලුතෙන් මේවා ඔක්කොම පරණ ඒවා මේවට කියන කාලයක් ඇති මම කොහොම 25 දුර කියවෙනවා. දැන් ඕවා වෙනකොට තියෙන පුතේ විදුලි විද්‍යුත් ජවන පද්ධතිය තියෙන්නේ. ඒව නැත්නම් අපි කියනවා ඉලෙක්ට්‍රොනික ජවන පද්ධතිය කියලා. ඉලෙක්ට්‍රොනික ජවන පද්ධතිය කියන්නේ මේ 25 දුර කැවිය ධාරිත්‍රකයේ මැනුවල් ක්‍රියාත්මක කරන වෙනුවට විද්‍යුත් පරිපථයක් ආධාර කරගෙන ඔය පුලිංගුව දෙන ක්‍රමය තමයි. ඒකේ විශේෂත්වය තමයි පරිපථයේ ප්‍රමාණය කුඩායි. හරියට ස්පාක් එක දෙනවා. අපිට ඇඩ්ජස්ට් කරන්න බෑ. සීල් මාරු කරගන්න බෑ. කොටස අලුතෙන්ම දාන්න ඕනේ. අලුත් ඇඩියාව පහසුයි. මල්ටිමීටර් තියලා එහෙම තියලා කෑල්ලක් අපිට මාරු කරන්න විතරයි තියෙන්නේ. පැරණි ක්‍රමය නමුත් මේක තමයි ඉස්සර ඉඳන් භාවිතා වුණු ක්‍රමය. ඒක මතකයිනේ කතා කරේ පුලිංගි ජෝල පද්ධතිය පිළිබඳව. ඒතර මේ පුලිංගි ජෝල පද්ධතියේ සියලුම තොරතුරු මම කියනවා. ඕගොල්ලෝගේ මොකද වෙන්නේ ඕගොල්ලෝට තියෙන ප්‍රශ්නාවලියක් තියෙනවා. ප්‍රශ්න 40ක් හෝ 50ක් තියෙනවා. කෙටි ප්‍රශ්න ටිකක්. ඒ ප්‍රශ්න ටිකට උත්තර දෙලා මේ පද්ධතිය පිළිබඳ හොඳ අවබෝධයක් කරගන්න පුළුවන්. ඉතින් කොහොම තමයි අපි අද අපි පාඩම මේ විදිහට අවසන් වෙන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට අපි අනිත් සතියේ පාඩමෙන් තවත් අලුත් යාන්ත්‍රික කොටසේ ඔටෝමොබයිල් කොටසේ පාඩමකින් ඔයගොල්ලෝ සම්බන්ධ වෙනවා. ඒත් එකම කියන්න ඕනේ මේ වෙලාවේ තියෙන මේ අර්බුදයේ මේ වෙලාවේ තියෙන ගැටලුකාරී තත්ත්වය පහව යනතුරු ඔයගොල්ලෝගේ ආරක්ෂාව ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. හැම වෙලාවෙම මොනවා දාන්න ඕනේ. ඒකද මම ඉස්සල්ලාත් කිව්වේ කොරෝනා කියන එක්කෙනාට ඇවිදින්න බෑ. අපිට ඇවිදින්න පුළුවන්. අපි වාහකෙක් විදිහට තව කෙනෙකුට ගෙනියන්න පුළුවන්. අපි ගාව කොරෝනා තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඒ හින්දා පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේක මොන අතර කොයි අතර පෙරලෙයිද කියලා දන්නේ නැහැ. අද මම කරන මේක පාඩම ඊළඟ සතියේ මට කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද උග්‍රය අමාරු සෙමක් කියන කොටස දැනුත් හැංගෙදිත් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. කොරෝනා ෆෝන් එකෙන් එන්න තියෙනවා. කොහොම කරත් ජීවත් වෙලා හිටියෝ ඊළඟ සතියේත් අපි ලස්සන සුන්දර පාඩමකින් ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා. පළවෙනි තමයි ආරක්ෂාව. මොකද අපි ආරක්ෂාව වුනේ නැත්නම් මේකේතර මිනිස්සු පොඩි දරුවෝ වෙන්න පුළුවන්. කවුරුත් එක්ක වැරදි නැහැ. වැරදිකාරයෙක් වෙන්නේ නැහැ. නමුත් පුළුවන් තරම් ආරක්ෂාව වෙන්න ඕනේ. දැන් මාළු කනකොට ප්‍රශ්නයක් තියෙනවා. මගේ මාළුන්ගෙන් කොරෝනා කියන්නේ මාළුන්ට හැරෙන එකක් නෙමෙයි. කොහොම හරි ඒවා ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොනවා වුණත් මේ ප්‍රශ්න ඉක්මනට සිදුයි කියලා බලාපොරොත්තු වෙනවා. විසඳුමක් නැත 2021 දී ඕගොල්ලෝගේ මේ පාඩම මේ විදිහටම ඕගොල්ලෝගේ එක්සෑම් එක තියෙනවා. ඒ හින්දා අපි ඕගොල්ලන්ට පුළුවන් විදිහට පාඩම් කොටස් ආවරණය කරනවා. මේ විදිහට අපි 2000 පළවෙනි අවුරුද්දට දාලා සියලු පාඩම් ඉවරයි. එහෙනම් මේ ඔන්ලයින් ක්‍රමයට ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඉස්සරහට අපි පාඩම් ටික කරලා එහෙනම් පරිස්සමෙන් ඉන්න අපි ඊළඟ දවසට කරනවා. සියලු දෙනාට ජයවත් වෙලා පාඩම් කරනවා. සුබ දවසක්.